එහෙමනම් සියලුම දෙනාට පුතේ ආයුබෝවන් දරුවනේ. එහෙනම් පුතේ 8 ශ්‍රේණියේ පැටවු ටික ලියා ගන්න. මාතෘකාව පුතේ ලියා ගන්න. මාතෘකාව මානව ඉන්ද්‍රිය පද්ධති. ලියා ගන්න. මානව ඉන්ද්‍රිය පද්ධති කියන මාතෘකාව ලියා ගන්න. මානව ඉන්ද්‍රිය පද්ධති කියන මාතෘකාව ලියා ගන්න පුතේ. කීවෙනි පාඩම මේකද කීයද? 9 වෙනි පාඩම මාලාවක් යන්නේ. ලියා ගන්න මානව ඉන්ද්‍රිය පද්ධති. හරි පුතේ. හරි. එහෙමනම් අහගන්න. එච්චරයි කතාව. පුතේ මිනිස්සෙක්ගේ දේහය ගත්ත, ශරීරය ගත්ත. මතක තියාගන්න මේ ශරීරය පුතේ සෛල වලින් පටන් ගත්තට පස්සේ පද්ධතියක් දක්වා මොකද වෙන්නේ? නිර්මාණය වෙනවා. සෛල වලින් පටන් ගන්න පුතේ. සෛල වලින් පටන් ගන්න කුඩාම ඉන්ද්‍රිකාව ගත්තොත් මොනවාද? සෛල. හරිද? මෙන්න මේ සෛල වලින් පටන් ගත්තාම අවසානට පුතේ පද්ධතියකින් තමයි මිනිස්සෙක්ගේ අවසන් වෙන්නේ. ඒ නිසා පුතේ මතක තියාගන්න අපේ ශරීරය ගත්තොත් අපේ ශරීරයේ පුතේ පද්ධති වර්ග කිහිපයක් එක් ආකාරයේ පද්ධති වර්ග කිහිපයක් එකතු වෙලා තමයි දරුවෝ මොකක්ද නිර්මාණය වෙන්නේ? ශරීරයේ සම්පූර්ණම දේහය නිර්මාණය වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එහෙමනම් පුතේ මම ඔයාලට දෙයක් කියන්නම්. ඒ මොකද්ද? පුතේ සාමාන්‍යයෙන් අපේ ශරීර පද්ධතිය ගත්තොත් එහෙම මෙන්න මේ ශරීරයේ කොටස් කිහිපයක් තියෙනවා පද්ධති වශයෙන්. අපේ ගත්තොත් එම් ප්‍රධාන පද්ධති වර්ග කිහිපයක් තියෙන එකක් තමයි ආහාර ජීර්ණ පද්ධතිය. අනික මොකද්ද? ශ්වසන පද්ධතිය. සාමනාද බහිස්රාවි පද්ධතිය. සාමනාද පුතේ මෙජනක පද්ධතිය. ඒ විවයන් ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් ශ්වසන පද්ධතිය. ඒ වගේ විවිධ කෘත්‍යයන් ඉටු කරන පද්ධති පුතේ තියෙනවා අපේ. ඒ නිසා පුතේ මෙන්න මේ පද්ධතීන් ගැන අධ්‍යයනය කිරීම තමයි පුතේ අද පාඩමේ වැදගත් වෙන්නේ. ඔන්න ඔය පද්ධති ගැන අධ්‍යයනය කිරීම. සියලුම දරුවන් ලියා ගන්න පුතේ පාඩම් මේකකය ලියා ගන්න. මොකද්ද? මානව ඉන්ද්‍රිය පද්ධති කියන කොටස. හරි. එහෙමනම් පුතේ අපි බලමු මිනිස්සෙක්ගේ හරිද? ජීවියෙක්ගේ ශරීරේ නිර්මාණය වෙන්නේ කුඩාම ඒකකයක්. ජීවියෙකුගේ තුල හඳුනා ගන්න පුළුවන් කුඩාම ඒකකය මොකද්ද කියලා අහුවොත් අපේ 8 ශ්‍රේණියේ දරුවෝ මොනවාද කියලා දෙන්න දෙයක් තියෙනවා. මොනවාද? අපි සාමාන්‍ය පුතේ අපේ ශරීරයේ කුඩාම ඒකකයක් තියෙනවා. ඒ ඒකක කිහිපයක් එකතු වෙලා තමයි දරුවෝ මතක තියාගන්න අපේ ශරීරය හැදෙන්නේ. කොහොමද? මේ ශරීරයේ එක් කොටස් එක් පුරුක් වශයෙන් පළවෙනි පුරුක, දෙවෙනි පුරුක, හතරවෙනි, තුන්වෙනි පුරුක, හතර ඔය වගේ පුතේ පුරුක් වශයෙන් එකින් එකට එකතු වෙලා තමයි පුතේ මොනවාද හැදෙන්නේ? අපේ දේහේ පද්ධතිය නිර්මාණය වෙන්නේ. එහෙනම් දරුවනේ මතක තියාගන්න සාමාන්‍යයෙන් ගත්තොත් ශරීරයේ කුඩාම ඒකකය ගත්තොත් අපි දන්නවා කුඩාම ඒකකේ නිර්මාණය වෙන්නේ මොනවලින්ද? සෛල වලින්. එන්න පුතේ කුඩාම ඒකකය මේවා පුතේ සංවිධාන මට්ටම්. මේවා එක් මට්ටම් ආකාරයේ තමයි නිර්මාණය වෙන්නේ.
සෛල කිහිපයක් එකතු වෙනවා පුතේ. සෛල කිහිපයක් එකතු වෙලා ඔයාලා දන්නවා සෛල කිහිපයක් එකතු වෙලා තමයි අපේ සෛල කිහිපයක් එකතු වෙලා තමයි පුතේ අපේ ඊළඟ අවයවය හැදෙන්නේ. මොකද්ද? ඊළඟ කොටස හැදෙන්නේ. සෛල කිහිපයක් එකතු වෙලා මතක තියාගන්න අපේ ඊළඟ කොටස මොනවාද හැදෙන්නේ? පටකයක් නිර්මාණය වෙනවා කියන එක මතක තියාගන්න. පටක. මොනවාද? පටක. එහෙනම් කුඩාම ඉන්ද්‍රිකාව ගත්තොත් කුඩාම කොටස ගත්තොත් කවුද? සෛල. ඊගාට මෙන්න මේ සෛල කිහිපයක් එකතු වෙලා තමයි පුතේ සෛල කිහිපයක් එකතු වෙලා තමයි පුතේ මොනවද හැදෙන්නේ? පටකයක් නිර්මාණය වෙන්නේ. පටකයක් නිර්මාණය වෙන්නේ. ඉතින් පුතේ මෙන්න මේ පටකයක් නිර්මාණය වුණාට පස්සේ ඔයාලා දන්නවා මානව ඉන්ද්‍රිය පද්ධති ගැන කතා කරා. ඉතින් දරුවෝ මානව ඉන්ද්‍රිය පද්ධති ගැන කතා කරනවා අපි දන්නවා ඉන්ද්‍රිය කොහොමද හැදෙන්නේ? මානව ඉන්ද්‍රිය පද්ධතිය කොහොමද හැදෙන්නේ? අපි ඒක දැන සිටිය යුතුයි. කොහොමද? එහෙනම් අපි දන්නවා පුතේ සෛල කිහිපයක් එකතු වෙලා හැදෙන්නේ පටකයක්. එහෙමනම් පටක කිහිපයක් එකතු වෙලා ඔයාලා දන්නවා මොකද්ද හැදෙන්නේ? මොනවාද හැදෙන්නේ? ඉන්ද්‍රියක් හැදෙනවා කියන එක. ඉන්ද්‍රිය. මෙන්න මෙයා තමයි හැදෙන්නේ. පටක කිහිපයක් එකතු වෙන්න ඕනේ පුතේ ඉන්ද්‍රියක් හැදෙන්න. හරි. එහෙම නැත්නම් මෙයාට තව නමක් කියනවා. ඉන්ද්‍රියක් කියන්නේ නැත්නම් අපි මෙයාට තව නමක් කියනවා මොකද්ද? අවයවයක් කියනවා. අවයව. ඔන්න කොටස් අවයව. එහෙනම් පුතේ මෙන්න මේ ඉන්ද්‍රිය කියන කොටස් කිහිපයක්. ඉන්ද්‍රිය කියන කොටස් නැත්නම් අවයව කියන කොටස් කිහිපයක් එකතු වෙලා දරුවෝ මොනවාද ඊළඟට හැදෙන්නේ? අපි දන්නවා ඉන්ද්‍රිය කිව්වා අවයව කියනවා ඒක. අවයව කිහිපයක් එකතුනා මොනවාද හැදෙන්නේ? අපි දන්නවා මෙන්න පුතේ ඉන්ද්‍රිය මෙන්න මුන් වගේ කිහිපයක් එකතු වෙලා හැදෙනවා පුතේ පද්ධතියක්. මං කියන්නේ හොඳට තේරුම් ගනින්න පුතේ. 8 ශ්‍රේණිය දරුවෝ පද්ධතියක් හැදෙනවා. පද්ධතියක් නිර්මාණය වෙනවා. ඉතින් පුතේ දැන් අපි දන්නවා කුඩාම ඒකකයේ ගත්තොත් කවුද? මුලින්ම ඉන්නේ කවුද? සෛල. ඊගොල්ලෝ සෛල කීපයක් එකතු වෙලා පටකයක් නිර්මාණය වෙනවා. පටකයක් කියන්නේ මොකද්ද? සර් කියලා දෙන්නම් මොකද්ද මේ පටකයක් කියන්නේ? බය වෙන්න එපා. හරි? 3 පටක කීපයක් එකතු වෙලා හැදෙනවා පුතේ ඉන්ද්‍රිය. ඊගාවට 4 අපි දන්නවා පුතේ මෙන්න මානව ඉන්ද්‍රිය. මානව පද්ධතිය ගත්තොත් මෙන්න මේ මානව ඉන්ද්‍රියන් කොටස් මානව අවයව කොටස් එකතු වෙලා පුතේ නිර්මාණය වෙනවා පද්ධතිය. මේ පද්ධතිය අපිට ගන්න බැයිද පුතේ? ආහාර ජීර්ණ පද්ධතිය? පුළුවන්. අපිට ගන්න බැයිද වෛශ්‍රාවි පද්ධතිය? පුළුවන්. අපිට ගන්න බැයිද ශ්වසන පද්ධතිය? පුළුවන්. ඔන්න ඔය පද්ධතිය නිර්මාණය වෙන්නේ අවයව කිහිපයක් එකතු වෙලා. එහෙනම් පුතේ සර් අහනවා මෙන්න මේ පද්ධති ටික ඔක්කොම මෙන්න මේ මැෂින් ටික ඔක්කොම එකට එකතු වුණාට පස්සේ නිර්මාණය වෙනව කවුද? අපි. පද්ධති කිහිපයක් එකතු වෙලා අවසාන නිර්මාණය වෙන්නේ කවුද පුතේ? අපි. ඒ කියන්නේ අපි කවුද? අපි ගත්තොත් ජීවියෙක් තමා නිර්මාණය වෙන්නේ. මෙන්න පුතේ කුඩා ඒකකයේ සිට විශාලම ඒකකයේ දක්වා විද්‍යාත්මකව කොහොමද අපි හැදුනේ? කොහොමද ජීවියෙක් හැදුනේ? එහෙනම් අපේ දරුවෝ අපේ 8 ශ්‍රේණියේ තටවු ටික මතක තියාගන්න දරුවෝ. කවුරු හරි කෙනෙක් අහුවොත් එහෙම ජීවියෙක් නිර්මාණය වෙනවා නම් ජීවාගේ තනු මේකක මොනවාද? කුඩාම තනු මේකකේ කවුද කියලා අහුවොත් සෛල. එහෙනම් මේ කතන්දරේ පිටට අවධානය යොමු කරගත යුතුයි. අපි කතා කරන්නේ ඉන්ද්‍රිය පද්ධති ගැනයි. එහෙනම් පුතේ මේක දන්නද යන්න බෑ. අපි දන්නවා සෛල කිහිපයක් එකතු වෙලා පටියක් නිර්මාණය වෙනවා. එහෙනම් පුතේ එහෙමනම් පුතේ සෛල කිහිපයක් එකතු වෙනවා කියන්නේ පටකයක් හැදෙනවා කියවනේ. එහෙනම් මෙන්න මේ ඉන්ද්‍රිය පද්ධතිය හැදෙන්නේ කොහොමද? පටක කිහිපයක් එකතු වෙලා තමයි හැදෙන්නේ. හොඳට ඔලුවට දාගෙන ඉන්න පුතේ. ඔලුවට දාගන්න දරුවෝ. හොඳට ඔලුවට දාගන්න. හරි. ඉතින් අපි දන්නවා. හරිද? අපි දන්නවා
පටකයක් කියන්නේ මොකක්ද? පටකයක් කියන්නේ මතක තියාගන්න යම්කිසි කාර්යයක් කිරීමට නැත්තම් යම්කිසි කාර්යයක් කිරීමට සෛල සමූහණය වෙලා සෛල එකතු වෙලා කරන විශේෂණයක් තමයි පුතේ පටකයක් කියන්නේ. මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? නිශ්චිත කාර්යයක් සඳහා විශේෂණීය වූ සෛල සමූහයක්. නිශ්චිත කාර්යයක් සඳහා විශේෂණීය වූ සෛල සමූහයක්. සමූහයක් කියන්නේ මොකද්ද? ගොඩාරියක්. සෛල සමූහයක්. සෛල ගොඩක් එකතු වෙලා තමයි කිව්වේ පටකයක් හැදෙනවා කියලා. එහෙනම් මෙන්න මේ පටකෙ පුතේ හැදෙන්න නම් අපි දන්නවා සෛල කිහිපයක් තිබිය යුතුයි. එහෙනම් මෙන්න මේ සෛල කිහිපය මතක තියාගන්න. සාක්‍ය සෛල කිහිපයක් එකතු වෙනවා නම් සෛල සමූහයක් එකතු වෙනවා නම් පටකයක් නිර්මාණය වෙනවා. එහෙනම් මේ පටක කාර්යය තමයි නිශ්චිත කාර්යයක් කරන්නයි මෙයාගේ හැකියාව තියෙන්නේ. එහෙනම් නිශ්චිත ගත්තොත් නිශ්චිත කාර්යයක් සඳහා කරන්නට ඇති හැකියාවක් තිබෙන්නේ කාටද? පටකයට. එහෙනම් මේ පටකයට නිශ්චිත කාර්යයක් කරන්න නම් සෛල සමූහයක් තියෙන්න ඕනි. පැහැදිලි නේද? පැහැදිලි. ඔන්න ඔය කතන්දරේ තේරුම් ගත යුතුයි පුතේ. තේරුම් ගත යුතුයි. ලියාගන්න සර් කියන්නේ. ජීවිතය තුළ ලියාගන්න. ජීවිතය තුළ හඳුනාගත හැකි හඳුනාගත හැකි සංවිධාන මට්ටම් පහත ආකාරයෙන් නිරූපණය කළ හැකිය. 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 හරි. මේ ළමයි ටික ඉන්නවද? බෝඩ් එකේ තියෙන එක ලියා ගන්න. පැහැදිලිව ලියා ගන්න. මුල සෛල කීපයක් එකතු වෙලා පටකයක් හැදෙනවා. පටක කීපයක් එකතු වෙලා ඉන්ද්‍රියක් හැදෙනවා. ඉන්ද්‍රිය කීපයක් එකතු වෙලා පද්ධතියක් නිර්මාණය වෙනවා. පද්ධති කීපයක් මේ එකතු වෙලා මොනවද දෙන්නේ? ජීවියක් නිර්මාණය වෙනවා. මේ දරුවෝ ටික අතුස්සන් ඉන්නවද කියලා. 8 ශ්‍රේණියේ පර්මනන්ට් වෙලා ඉන්න දරුවෝ. 8 ශ්‍රේණියේ පර්මනන්ට් වෙලා ඉන්න දරුවෝ. ඒ කියන්නේ සර්ගේ ක්ලාස් පර්මනන්ට් ගෲප් එකට ජොයින් වෙච්ච දරුවෝ ඉන්නවනේ. අර මුදල් ගෙවලා සම්බන්ධ වෙන ළමයි ටික නේද? ඔව්. ඒ ළමයි ටික ඉන්නවා. උඹලා පුතේ අමතක වෙලා නැහැ. කවුද? අතුස්සන බලන්න ඉන්න කට්ටිය. මුලින්ම අවිස්ක මෙත්මල් අතුස්සන්න ඉන්නවනේ. අවිස්ක මෙත්මල් චමෝදි රවිහාර ගියන්සා හංසමාලි ඉරුණවද්‍යා ඉමේෂ් අදීශ මල්ෂා මයිමි මිනිඳු සත්තර මුතු සයුරංගි නිත්මි රන්දීප ලක්ෂා රවින්දු නයනමාල් සචිනි නවද්‍යා සප්නා සවින්දු නිස්සර සෙනාදි පොන්සේකා සාක්‍ය ප්‍රතිමේ සයිමිලා විසාදී අස්මිතා හරි ඔය ළමයි ටික
ඔය ළමයි ටික ඉන්නවනේ. හරි. හරි. අද අලුතෙන් ආපු දරුවෝ ඉන්නවනම් සර්ට හැකි ඉක්මනින්ම දුරකථන අමතම ලබාගෙන සර්ගේ ක්ලාස් එකට ජොයින් වෙන්න. සයන්ස් ක්ලාස් එකට පෙළක් තමයි කියනවා අනේ සර් මේ සර් මැත්ස් ක්ලාස් එකට මට ජොයින් වෙන්න පුළුවන්ද? නෑ. මැත්ස් ක්ලාස් නෙවෙයි සර් කරන්නේ සයන්ස් ක්ලාස්. ඉස්සෙල්ල කරා මැත්ස් ක්ලාස්. නමුත් සර් නැවැත්තුවා. කරන්න බැරි නිසා. හරි. සර් කරන්නේ සයන්ස් ක්ලාස් විතරයි. හරිද? හරි. එහෙනම් වැඩේ ලියාගත්ත නේද? වැඩේ හරිනේ. ෆයිල කීපයක් එකතු වුණා, කටකයක් හැදුනා. කටක කීපයක් එකතු වුණා, ඉන්ද්‍රියක් හැදුනා. ඉන්ද්‍රිය කීපයක් එකතු වුණා, පද්ධතියක් හැදුනා. පද්ධති කීපයක් එකතු වුණා, ජීවියෙක් හැදුනා. අගේ ඉඳන් වලට ජීවියෙක් හැදෙන්නේ පද්ධති කීපයක් එකතු වෙලා. පද්ධතියක් හැදෙන්නේ අවයව කීපයක් එකතු වෙලා. අවයවයක් හැදෙන්නේ කටක කීපයක් එකතු වෙලා. කටකයක් හැදෙන්නේ ෆයිල කීපයක් එකතු වෙලා. ජීවියෙක්ගේ කුඩාම තනු මේකය සෛල වේ. එහෙනම් සංවිධාන මට්ටම් ආකාරයෙන් පෙළගස්වන්න කිව්වොත් සෛල කීපයක් එකතු වෙලා පටක හැදෙනවා. පටක එකතු වෙලා අවයව හැදෙනවා. අවයව එකතු වෙලා පද්ධතිය හැදෙනවා. පද්ධතිය එකතු වෙලා ජීවියෙක් හැදෙනවා. ගහ ගන්න පාඩම් කරන ටේබල් එකේ ඉස්සරහ පුතේ ඉදිරියේ මෙන්න මේ කොටස මාප් ෂීට් කොලයක් ගත්තා ලිව්වා කුඩා මේකේ සෛල වේ කියලා දැම්මා. මෙන්න මේ සංවිධාන මට්ටම් ටික ගහගෙන ඉස්සරහ තියාගන්න. හරිද? එහෙමනම් මුලින්ම පුතේ අපි දන්නවා පුතේ පද්ධති අපිට ගත්තොත් එහෙම අපිට තියෙන එක ඉගෙන ගන්න පද්ධති කීපයක්. එකක් තමයි ආහාර ජීර්ණ පද්ධතිය ගැන ඉගෙන ගන්න තියෙනවා. ලොකු පන්ති වලට ගියාට පස්සේ ශ්වසන පද්ධතිය ගැන ඉගෙන ගන්න තියෙනවා. ඊගාවට බහිස්රාවී පද්ධතිය ගැන ඉගෙන ගන්න තියෙනවා. හරි. ඔය පද්ධති ගැන අපිට එකින් එකට පුතේ ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා අපේ මූලිකම දේ තමයි පුතේ මේ පාඩමේ තාමත් වැදගත් පාඩමක්. මේකේ ඉන්න සියලුම දරුවෝ මන් දන්නේ කීය පන්ති ඉන්නවද මන් දන්නේ නෑ. ඉන්න සියලුම දරුවන්ට මේක වැදගත් වෙනවා. හරි. එහෙනම් පුතේ ලියාගන්න අනුමාත්‍රිකාව. මොකද්ද? ලියාගන්න මානව බහිස්රාවී පද්ධතිය. මානව බහිස්රාවී පද්ධතිය. මානව බහිස්රාවී පද්ධතිය. අවධානයෙන් අහගෙන ඉන්න ඕනේ. පද්ධතියේ මානව බහිස්රාවී පද්ධතිය. මානව බහිස්රාවී පද්ධතිය තමයි ලියන්නේ. ලියාගන්න පුතේ. දන්නවද මොකද්ද මේ බහිස්රාවී පද්ධතියක් කියන්නේ? මොකද්ද බහිස්රාවී පද්ධතියක් කියන්නේ? මොකද්ද? බහිස්රාවී පද්ධතියක් තියනවද? මේ සර් තියනවා. ඔන්න ඔය තියනවා ඉතින්. මොකටද මන් දන්නේ සර්? එහෙමද? රූපණක් පැහැදිලි නැති වෙයි හොඳේ. ඔයාලා පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. හරිද? පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මේ සර් ඇන්දේ මොනවාද? මේ සර් ඇන්දේ කුක්ක කියන ඒවා හොඳේ. කුක්ක. කොටස් වශයෙන් සර් අඳින්නම්. හරි පැහැදිලිව අඳින්නම්. බලා ගන්න.
බලන්න ගන්න එපා දැම්ම. සර් කියන එක ගන්න එපා. ලස්සන නැති වී යයි ගණන් ගන්න එපා. හරි. මට පුළුවන් විදිහට මං එන්නේ. හරිද? කට අරගෙන බලා ඉන්නව නේද කට්ටිය? මොනවාද මේ සර් අඳින්නේ? මොනවාද සර් මේ අඳින්නේ කියලා කට අරගෙන බලා ඉන්න. හරි හරි පුතේ බලාගන්න පුතේ මානව බහිශ්‍රාවී පද්ධතිය ගත්තාම බහිශ්‍රාවී පද්ධතිය කියන්නේ මොකද්ද? හොඳට තේරුම් ගන්න. බහිශ්‍රාවී පද්ධතිය කියන්නේ පුතේ අපි ගන්න අවශ්‍ය කරන ද්‍රව්‍යයන් ටික පුතේ ශරීරයේ තැම්පත් කරගෙන අනවශ්‍ය කරන දේවල් ටිකක් තියෙනෝනේ. V මෝලකට පුතේ V කොටන්න ගියොත් අපි ගිහින් දාන V කවරේ පුතේ එහෙන් පිටින් අරන් එනොත් ගෙදෙන්න නෑ. V කවරේ ගිහින් දාන්නේ අපි හාල් ගන්න. අපි සහල් ටික ගන්න. සහල් ටික වෙනම ගන්නවා. අවශ්‍ය නැති V කුඩු ටික V කුඩු පිටි ඒ ටික වෙනම වැටෙනවා. අනවශ්‍ය 10 ටික ඉවත් වෙනවා. අන්න ඒ වගේ තමයි පුතේ අපේ ශරීරයේ අපිට අවශ්‍ය කරන දේවල් ටික අවශ්‍ය කරන අඩංගු කරන දේවල් ටික අපේ ශරීරයේ අච්චරගෙන අනවශ්‍ය ටික අයින් කරන පද්ධති විදියට ගන්නේ මෙන්න මේ බහිශ්‍රාවී පද්ධතියයි. මෙන්න මේ බහිශ්‍රාවී පද්ධතියයි. මම මතක තියාගන්න බහිශ්‍රාවී පද්ධතියෙන් සිද්ධ වෙන්නේ ඔය ටික. එහෙනම් පුතේ සර් මේ යද්දී බහිශ්‍රාවී පද්ධතියක් නෙවෙයි. හරි මේ සර් ඇන්දේ පුතේ මුත්‍ර වාහිනී පද්ධතියක් මෙතන. හරි මම මේක ওই විදියටම තියනවා. මම මේක මේ විදියටම තියනවා පුතේ. හරිද? මම තියරි එක කියලා දෙනවා. හොඳට අහගන්න. හොඳට අහගන්න ඕන. හරි සර් දැන් තියරි එක කියලා දෙනවා. මේ දරුවෝ රටව ටික හොඳට අහගන්න ඕනි. හරිද? ඔයාලා දන්නවා පුතේ මෙන්න මෙහෙම දෙයක්. හරි? හොඳට බලාගන්න. ඔයාලා දන්නවා සජීවී සෛල තුල ගත්තොත් එහෙම පුතේ සජීවී සෛල තුල ගත්තොත් එහෙම දරුවෝ මතක තියාගන්න ප්‍රයෝජනවත් වන සජීවී සෛලය තුල ප්‍රයෝජනවත් වන ද්‍රව්‍යයන් නිකුත් කරනවා නිපදවනවා ප්‍රයෝජනයට ඕන් ප්‍රයෝජන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය නිපදවනවා
ශරීරයේ සාමාන්‍ය ශරීරයේ පුතේ ප්‍රයෝජන ද්‍රව්‍යයන් නිපදවන අතර අර මං කිව්වා වගේ සහල් ගන්න ගියාට පස්සේ වීමෝලේ මොකද වෙන්නේ? ප්‍රයෝජනයකට නැති 10 ටික. අනවශ්‍ය දේවල් නේ. VPT අපිට වමනා දේ තමයි සහල්. ඒ වගේ තමයි පුතේ මෙන්න මේ සජීවී සෛලයක් තුළ ජීව රසායනික ක්‍රියාවලිය මගින්. මොකද්ද මේ ජීව රසායනික කියන්නේ? ජීව රසායනික ක්‍රියාවලිය කියන්නේ පුතේ සූර්ය ශක්තිය උපයෝගී එන ඒ කියන්නේ පුතේ කාබන් ඩයොක්සයිඩ් වායුව, ජලයත්, ඒ වගේම මතක තියාගන්න ඛනිජ ලවණ. හරි ඔය වගේ දේවල් පුතේ උපයෝගී කරගෙන සූර්ය ශක්තිය ආධාරයෙන් තමයි පුතේ මේවා උපදවා ගන්න. ඉරුවෙලි ආධාරයෙන් මොනවාද? හරිත ශාක තුල අඩංගු වෙනවා පුතේ යම් කිසි දෙයක්. කීපයක් ආහාරයන් නිෂ්පාදනය කරනවා. හරිත ශාකවල හරිත ප්‍රදේශවල තමයි පුතේ ඒ ආහාර සංශ්ලේෂණය කරන්නේ. ඔය ක්‍රියාවලියට කිව්ව පුතේ ත්‍රිබා සංශ්ලේෂණ ක්‍රියාවලිය කියලා. ත්‍රිබා සංශ්ලේෂණ ක්‍රියාවලිය කියන්නේ පුතේ ඔය කතන්දරේට. ඉතින් මෙන්න මේ ත්‍රිබා සංශ්ලේෂණය වගේ පුතේ යොදා ගන්න ඒ නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍යයන් පුතේ තමයි අපි ස්වයං පෝෂිත, අපි විෂම පෝෂිත, අපි පුතේ අනුන්මත තමයි පුතේ ඍජුව හෝ වක්‍රව යැපෙන්නේ. අපි අනුන්මත තමයි පුතේ ඍජුව හෝ වක්‍රව යැපිලා තමයි පුතේ අපේ ආහාර පෝෂණ මට්ටම් අපි රඳවා පවත්වා ගන්න. අපේ ශරීරයේ හරි අපේ ශරීරයේ ශක්තිය උපයෝගී කරගන්න. උපයාගන්නේ කොහෙන්ද? අපිමද? නෑ. අපි පුතේ අනුන්මත යැපිලා තමයි ශක්තිය උපයාගන්නේ. ශක්තිය අනුමතය හරි නීති. ගහක කොස් ගෙඩියක් තිබ්බොත් පුතේ ඒ කොස් ගෙඩිය අපිද හදන්නේ? අපි හදන්නේ නෑ. ඒ කොස් ගෙඩිය පුතේ සූර්ය ශක්තිය ආධාරයෙන් තව ජලය අඩංගු කරගෙන වායු ගෝලයේ තියෙන CO2 වායුව අඩංගු කරගෙන තමයි පුතේ මොකද්ද හැදෙන්නේ? අර කොස් ගෙඩිය හැදෙන්නේ. ඉතින් පුතේ ඒක තමයි අපි කන්නේ. ඉතින් ඒ කියන්නේ අපි අනුන්ගේ මත නේද යකුනේ? ඍජුව හෝ වේවා වක්‍රව හෝ වේවා අපි අනුමතය පිළ තමයි පුතේ අපි සත්‍ය උපයා ගන්න. එහෙනම් අපි කවුද? අපි ස්වයං පෝෂිත, විෂම පෝෂිත? විෂම පෝෂී. ස්වයං පෝෂී කියන්නේ තමන් විසින්ම තමා ආහාර නිෂ්පාදනය කරගන්න. ඒ නිසා මතක තියාගන්න බහිස්රාවී පද්ධතියක් පුතේ මතක තියාගන්න සජීවී සෛල තුල සිදුවන ජීව රසායනික ප්‍රතික්‍රියා තුලදී ශරීරයට ප්‍රයෝජනවත් වන ද්‍රව්‍යයන් වගේම ශරීරයට නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යයන් අඩංගු වෙනවා. අන්නේ නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යයන් ශරීරයෙන් බැහැර කිරීමට තමා කවුද? මෙන්න මේ බහිස්රාවී පද්ධතිය වැදගත් වෙන්නේ. මං හිතන්නේ හොඳටම තේරෙන්නේ නැති කියලා. බහිස්රාවී පද්ධතිය. හරිද? ඊළඟ අපි මං උදාහරණයක් කියන්නම් පුතේ. මං ඔයාලට උදාහරණයක් දෙන්නම්. ඔයාලා දන්නවා සෛලයක් තුල තමා සිදුවන ශෝෂණ ක්‍රියාවලිය පොඩ්ඩක් බලන්න. ශෝෂණ ක්‍රියාවලියදී මොකද්ද වෙන්නේ පුතේ? අපි දන්නවා ග්ලූකෝස්. මොනවාද සර් මේ කියන්නේ? අනේ සර් ග්ලූකෝස් කියන දේක් දන්නේවත් නැහැ. ග්ලූකෝස් කියන්නේ පුතේ සෛලීය ශෝෂණයේදී හරිද ශෝෂණ ක්‍රියාවලියේදී පුතේ ප්‍රධාන ඵලයක් විදිය තමයි පුතේ ග්ලූකෝස් නිෂ්පාදනය කරන්නේ. මගේ පුතාලා දන්නේ නැති වෙති මේ ලොකු පන්තියවා. නමුත් උඹට කියලා දෙන්න සිද්ධ වෙලා ඒව ටිකෙන් ටික දැනගන්න ඕනේ. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී පුතේ මතක තියාගන්න ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ මෙන්න මේක. හරි? මෙතන පුතේ අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ප්‍රධාන සාධක දෙක මොකක්ද? අපි දන්නවා එකක් තමයි පුතේ ජලය. H2O. තව මොනවාද පුතේ ඕනි? CO2 ඕනේ නැද්ද? CO2 ඕනේ. H2O ධන CO2 ජලය උපයෝගී කරගෙන තමයි පුතේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ. මේකෙදි පුතේ ප්‍රධාන ද්‍රව්‍යයක් විදියට ප්‍රධාන ඵලයක් විදියට අපිට ලැබෙන්නේ මොනවාද? ග්ලූකෝස්. C6යි H12යි O6යි කියන්නේ පුතේ මේ මොනවාද? මේ සර් ඇන්ටි මොනවාද? මේවට කියනවා පුතේ ග්ලූකෝස් කියලා. මේ දරුවන්ට අමාරුයි කියලා හිතන්න එපා පුතේ. ලේසියි කියලා හිතාගෙන යමු. මේව සර් ඉහළ පන්ති වලදී උගන්වනවා.
10 ශ්‍රේණියේදී ලස්සනට උගන්වනවා මේ වෙන්නේ කොහොමද කියලා. මතක තියාගන්න නම් සෛලයක් තුල පුතේ ශ්වසන ක්‍රියාවලිය සිදු කිරීමේදී සෛලයක් තුල පුතේ ශ්වසන ක්‍රියාවලිය සිද්ධ වීමේදී මතක තියාගන්න මෙන්න මේ ග්ලූකෝස් කියන එක කියන මෙන්න මේ ග්ලූකෝස් කියන එක මොනවා බවටද පරිවර්තනය වෙන්නේ මොකක් බවටද ඔක්සිජන් බවට තමයි පරිවර්තනය වීම සිද්ධ වෙන්නේ නේ මෙන්න මෙයාත් එක්ක ඔක්සිජන් පුතේ ප්‍රතික්‍රියා කරනවා ඔක්සිජන් ප්‍රතික්‍රියා කරනවා කියන්නේ මෙයාත් එක්ක පුතේ ඔක්සිජන් මොකද්ද කරන්නේ මෙන්න ඔක්සිජන් මේ කවුද මේ තමයි ඔක්සිජන් ඔක්සිජන් තමයි පුතේ මෙයාත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කවුද ප්‍රතික්‍රියා කරන්නේ මෙන්න මෙයා ඔක්සිජන් ග්ලූකෝස් එක්ක පුතේ ඔක්සිජන් කියන එක්කෙනා ප්‍රතික්‍රියා කරනවා මේ දෙන්න පුතේ එකින් එක දෙන්නත් එක හවුල මේ දෙන්න යාළුවෝ දෙන්නෙක් වගේ ග්ලූකෝස් කියන එක්කෙනයි ඔක්සිජන් කියන එක්කෙනයි දෙන්නෙක් නෑ මෙතන මේ දෙන්න පුතේ යාළුවෝ ප්‍රතික්‍රියා කරනවා කියන්නේ එයා මෙයාගේ දේවල් ටික මෙයාත් එක්ක බෙදා ගන්නවා මෙයාගේ දේවල් මෙයාත් එක්ක බෙදා ගන්නවා දෙන්නත් එක බෙදා ගන්න. මේ දෙන්න පුතේ ග්ලූකෝසයි ඔක්සිජනුයි පුතේ ප්‍රතික්‍රියා කරලා නිපදවනවා පුතේ මොනවාද? අපි දැන් සෛලීය ශ්වසනයේදී සිද්ධ වෙන්නේ මේ දෙන්න තමයි පුතේ ප්‍රතික්‍රියා කරන්නේ. සර් මෙතන ලිව්වේ මොකද්ද? මේ සර් ලිව්වේ ත්‍රිබා සංශ්ලේෂණ ක්‍රියාවලිය. ත්‍රිබා සංශ්ලේෂණ ක්‍රියාවලිය ලියන්නේ කිව්වොත් මේ විදිහට ලියන්න ඕනේ. සෛලීය ශ්වසනය කිව්වොත් එහෙම ත්‍රිබා සංශ්ලේෂණ ක්‍රියාවලියේ අනිත් පැත්ත තමයි ලියන්න ඕනේ. එහෙනම් හොඳට බලන්න. බලන්න. බලාගන්න කට්ටියම දරුවෝ. බලාගන්න. දැන් ඔයාලකින් අහුවොත් ත්‍රිබා සංශ්ලේෂණ ක්‍රියාවලිය කිව්වොත් ඒක දන්නවා. මෙතන ඕනිම චරිතයක් දන්නවා ත්‍රිබා සංශ්ලේෂණ ක්‍රියාවලිය කියන්නේ මොකක්ද? ත්‍රිබා සංශ්ලේෂණ ක්‍රියාවලිය ලියන්න කිව්වොත් සමීකරණය 6 පන්ති ළමෙක් තමයි අනිවාර්යෙන් මේක ලියන්නේ. ඇයි? 6 ශ්‍රේණියේදී තමයි ත්‍රිබා සංශ්ලේෂණ ක්‍රියාවලිය වචන සමීකරණය දෙන්නේ. ඉතින් පුතේ 6 ශ්‍රේණියේ පැටවුන්ට ත්‍රිබා සංශ්ලේෂණ ක්‍රියාවලිය තිබ්බට සෛලීය ශ්වසනයේ මේ සමීකරණය ලියන්නේ නැහැ. නමුත් ඔයාලට තියෙනවා සෛලීය ශ්වසනය. මොකද්ද මේ සෛලීය ශ්වසනය කියන්නේ? සර් කිව්වා පුතේ ග්ලූකෝස්. ග්ලූකෝස්. මෙන්න පුතේ ග්ලූකෝස්. මෙන්න මේ ග්ලූකෝස් පුතේ කාත් එක්කද ප්‍රතික්‍රියා කරන්නේ? ග්ලූකෝස් පුතේ ප්‍රතික්‍රියා කරන්නේ කාත් එක්කද? වායුගෝලයේ ඔක්සිජන්. මෙන්න පුතේ ඔක්සිජන්. ග්ලූකෝස් පුතේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ග්ලූකෝස් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. සෛලීය ශ්වසනය ගැන මම මේ කියන්නේ ග්ලූකෝස් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා පුතේ ග්ලූකෝස් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා පුතේ කාබන් ඩයොක්සයිඩ් හා මොනවාද? ජලය. මොනවාද? කාබන් ඩයොක්සයිඩ් හා ජලය නිපදවනවා පුතේ. කාබන් ඩයොක්සයිඩ් හා ජලය. ඊට අමතරව ශක්තිය මෙන්න මේ ක්‍රියාවලියට තමයි පුතේ අපි කියන්නේ සෛලීය ශ්වසනය කියලා. මේ ක්‍රියාවලිය තමයි දරුවෝ අපි කියන්නේ මොකක් කියලාද? සෛලීය ශ්වසනය කියලා. පාඩම අමාරුයි. ඒ නිසා තියරිය හොඳට අවබෝධයෙන් මතක තියාගන්න. එහෙනම් ඔයාලට 8 ශ්‍රේණියේ පැටවු ටිකට කිව්වොත් එහෙම පුතේ සෛලීය ශ්වසනය සම්බන්ධ ක්‍රියාවලිය වචන සමීකරණයෙන් ලියන්න. එක්සෑම් එකට ඇහුවොත් වචන සමීකරණයෙන් ලියන්න කිව්වොත් මෙන්න මේ කතන්දරේ ලිවිය යුතුයි.
මේ කතන්දරේ ලියවිය යුතුයි. එහෙමනම් පුතේ ඔන්න මං ආයතරයක් කියලා දෙන්නම්. බහිස්ත්‍රාවී පද්ධතියක් කියන්නේ මොකද්ද පුතේ? බහිස්ත්‍රාවී පද්ධතියක් කියන්නේ සජීවී සෛලයක් තුල පුතේ මොනවාද සිද්ධ වෙන්නේ? ජීව රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න මේ ජීව රසායනික ක්‍රියාවලිය නිසා පුතේ අපේ ශරීරය තුල අපිට අවශ්‍ය කරන ද්‍රව්‍යයන් වලට අමතරව අපිට ප්‍රයෝජනයට වෙන ද්‍රව්‍යයන් වලට අමතරව නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යයන් අපිට නිකුත් කරමේ උපයන්නත් අපේ ශරීරේ අනිවාර්යයෙන්ම අඩංගු වෙනවා නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යයන්. ප්‍රයෝජන වෙන ද්‍රව්‍යයන් වලට අමතරව නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යයන් තියෙනවා. අන්න ඒව ශරීරයෙන් බැහැර කිරීමට අනිවාර්යයෙන්ම පද්ධතියක් අවශ්‍ය වෙනවා. අන්නේ පද්ධතිය තමයි අපි හඳුන්වන්නේ මොන පද්ධතිය කියලාද? මානව බහිස්ත්‍රාවී පද්ධතිය කියලා. එහෙනම් දරුවනේ මානව බහිස්ත්‍රාවී පද්ධතිය තුලින් බැහැර කරන ද්‍රව්‍යයන් මොනවාද කියලා ඇහුවොත් බහිස්ත්‍රාවී ද්‍රව්‍යයන් මොනවාද කියලා ඇහුවොත් මොනවාද පුතේ ඔයාලා දෙන උත්තර? අපි දන්නවා පුතේ අපි එක ද්‍රව්‍යයක් පුතේ මොකද කරන්නේ? බැහැර කරනවා මොනවාද? අපි ශොසනය අපි වායුව ආශ්වාස කරනවා වායුව අපි හුස්ම පුතේ ගත්තොත් ඒ හුස්ම නැවත පිට කරන්නේ නැත්නම් මල ගන්න හුස්ම එළියට පිට කළ යුතු. අපි මතක තියාගන්න ශ්වසන ක්‍රියාවලියේ ප්‍රධාන කොටස් දෙකයි. ශ්වසන ක්‍රියාවලියේ කොටස් දෙක ඇහුවොත් එහෙම මොනවද ලියන්න ඕනේ? ආශ්වාස ප්‍රාශ්වාස. හයේ පං ශ්වසන ක්‍රියාවලිය. බයදාගත මේකේ 10 11 පන්ති යවුවා දන්නේ නැතුව. ආශ්වාස ප්‍රාශ්වාස. පුතේ ආශ්වාස කරනවා කියන්නේ අපි හුස්ම ඇතුළට ශරීරයේ ඇතුළට ගන්නවා. දැන් මටත් කැපුමයි බං මේ කෑ ගන්න. හරි ආශ්වාස කරනවා කියන්නේ පුතේ හුස්ම අපි ශරීරයේ ඇතුළට ගන්න. අපි හුස්ම ඇතුළට ගන්නවා කියන්නේ පුතේ අපේ ඒව බහිස්ත්‍රාවී ද්‍රව්‍යද? නෑ. බහිස්ත්‍රාවී ද්‍රව්‍යයක් නෙමෙයි. හැබැයි පුතේ ඒ ගත්තේ හුස්ම ටික අපි ශරීරයෙන් එළියට නිකුත් කරනවා කියන්නේ එතන පුතේ බහිස්ත්‍රාවී ද්‍රව්‍යයක් නෙමෙයි. ඒකට කියනවා ප්‍රාශ්වාස වාතය. එහෙනම් පුතේ මෙන්න මේ ප්‍රාශ්වාස වාතයේ මෙන්න මේ පුතේ ප්‍රාශ්වාස වාතයේ මොනවාද අඩංගු වෙන්නේ? මෙන්න අපි පිට කරන වාතය අපේ ශරීරයෙන් බැහැර කරන වාතයේ අඩංගු වෙන්නේ මොනවද? ප්‍රාශ්වාස වාතයෙන් මොනවද අඩංගු වෙන්නේ? අපි දන්නවා පුතේ අඩංගු වෙන එක ද්‍රව්‍යයක් තමයි CO2 කාබන් ඩයොක්සයිඩ් වායුව. සර් වචනේ ලියන්නේ මම සූත්‍රය ලියන්න CO2 වායුව. ඊට අමතරව පුතේ අපි ආශ්වාස කරන්නේ ඔක්සිජන් වායුව නම් ප්‍රාශ්වාස කරන්නේ මොනවාද පුතේ? CO2 වායුව. CO2 වායුව මොකද්ද කරන්නේ? පිට කරනවා. හුස්ම ගන්නේ ඔක්සිජන් නම් පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ් නම් ඒ කාබන් ඩයොක්සයිඩ් එක්ක පුතේ තව දෙයක් පිට වෙනවා. මොනවාද? ඒ තමයි පුතේ ජලය. ජලය ගත්තොත් ජලයේ සමීකරණ සූත්‍රය ගත්තොත් තමයි අපි හඳුන්වන්නේ H2O කියලා. H2O කියලා. හරිද? හරි. ඔය තියෙන්නේ පුතේ ප්‍රාශ්වාස වාතයේ අඩංගු අපි වාතය පිට කරනෝනේ. ඔන්න ඔය පිට කරන වාතයේ අඩංගු වෙන ද්‍රව්‍යයන්. හොඳට මතක තියාගන්න. ඊගාවට පුතේ අපි ගන්නේ දහදිය කියන ද්‍රව්‍යයක් ගැන පිට කරනවා. අපි ඇඟෙන් පුතේ චර්ම ඔස්සේ හරි ඉක්කිලි ප්‍රදේශයෙන් දහඩිය පිට වෙන්නේ නැද්ද? දහඩිය මේ වෑන් මේ හැමතැනම පුතේ පිට වෙනවා. එහෙනම් මෙන්න මේ දහඩිය ගත්තොත් අඩංගු වෙනවා පුතේ දහඩිය තුල මොනවාද? දහඩිය තුල අඩංගු වෙන්නේ මොනවාද පුතේ? අපි දන්නවා දහඩිය තුල අඩංගු වෙන මොනවාද? අපි දන්නවා යූරියා කියලා කතන්දරයක් තියෙනවා. යූරියා අඩංගු වෙනවා. තව ලවණ අඩංගු වෙනවා. දහඩිය වල අඩංගු ද්‍රව්‍යයන් මොනවාද කියලා ඔය ලියන්න ඕනේ. යූරියා, තව ලවණ, තව ජලය අමනස්. යූරික් අම්ලය.
යූරික් අම්ලය අඩංගු වෙනවා. මෙන්න අඩංගු වෙන ද්‍රව්‍ය. දහඩිය තුල අඩංගු වෙන ද්‍රව්‍යයන් තමයි පුතේ දහඩිය නෙවෙයි. අඩංගු වෙන මොනවාද? යූරියා, ලවණ, ජලය, යූරික් අම්ලය කියන කතන්දර ටික මතක තියාගන්න. ඊගාවට මේ තමයි බහිශ්‍රාවී ඵලයන්. ඒක බහිශ්‍රාවී ද්‍රව්‍යයන් නිෂ්ප්‍රයෝජන දේවල් තමයි මේ තියෙන්නේ. තව එකක් තියෙනවා පුතේ. මොනවාද? තව මුත්‍රා. අපේ ශරීරයෙන් පිට වෙන ඊළඟ බහිශ්‍රාවී පද්ධතිය කොටසින් පිට වෙන ඊළඟ කොටස තමයි මොනවාද? මුත්‍රා. මෙන්න මේ මුත්‍රා කියන ගත්තොත් එහෙම මුත්‍රා කියන කොටස ගත්තොත් මේවෙන් මොනවාද පිට වෙන්නේ? මොනවාද ඒවෙන් පිට වෙන්නේ? අපි දන්නවා පුතේ මේවැ තියෙන්නේ අර කිව්ව ටිකම තමයි. මුත්‍රා වල තියෙන පුතේ යූරියා තියෙනවා කියලා එහෙම මේ කුඹුරු වලට ගෙවත්තේ තියෙන වගාවන් වලට මේ අපේ කොල්ලෝ සෙට් එකට එහෙම කියන අම්මි යූරියා තියනවා කියලා වැඩ කරන්න බෑ. හරි උදේට යනවා, හවසට යනවා, ආයි පාඩම් කරන වෙලාවට යනවා, දැන් සර් කිව්ව වෙලාවෙත් යනවා. අම්මේ මම ටක් ගාලා යූරියා ටිකක් දාලා එන්නම් කියලා එහෙම කියන්න එපා. හොඳද? අපේ තාත්තා කියන පුතේ යූරියා කිලෝ එකක් දැන් පට්ට ගණන්නේ. අනේ තාත්තේ සල්ලි දෙන්න ඕනේ. ඒ සල්ලි මට දෙන්නකෝ. මම දෙන්නම් යූරියා. එහෙමද? යූරියා තමනද? මුට්ට වල අරන් ගෙනවා යූරික් අම්ලය තමනද අරන් වෙන්නේ ජලය. ඔයාලා මුට්ට මාර්ගය ඔස්සේ මුට්ට යන්නේ මෙන්න මෙයා ඔස්සේ මොනවද යන්නේ? පෙට්‍රල් යනවද? ඩීසල් යනවද? නෑනේ. පොල් තෙල් භූමි තෙල් එහෙම යන්නේ නෑ නේද? එහෙම යන්නේ නෑ. එහෙම යන අය ඉන්නවනම් කියපල්ල මට ඈ. සර්ට කියන්න දැනුවත් කරන්න. හරිද? දැනුවත් කරන්න ඕනේ මේ හරහා ඒ වගේ දේවල් යනවනම්. හොඳද? ඒ නිසා මේ හරහා යන්නේ ජලය. හරි ඒකනේ සර් කියන්න පුතේ සර් නෙවෙයි කියන්නේ. නිරෝගී ශරීරයක් තුල ගත්තොත් මේ මුත්‍ර පුතේ යනවනම් හොඳ ශරීරයක් වෙනවනම් මේ මුත්‍ර යන්න ඕනේ පුතේ ජලයේ පාට තියෙනව නේද? සුදු පාටට වගේ. ඒ පාටට තමයි යන්නේ. මුත්‍ර පිට වෙන්න ඕනේ ශරීරය. ඒ තමයි නිරෝගී ශරීරයක් තුල. හරිද? තව මොනවද? තව මේක අඩංගු වෙන තව ද්‍රව්‍යයක් මොනවද? ලවණ. ඔන්න. හරි ලේසි නේද? ලේසි නේද? ලේසි. දෙවෙනි පොත තමයි අමාරුම. තව ගොඩක් තියෙනවා පාඩම් 3ක් තියෙනවා මේකේ අමාරු පාඩම්. ඊළඟ සැරේදී මේ පාඩම පුතේ මේ සති ගාන කරන්න වෙනවා දිගටම. ඊළඟ සැරේදී මොනවද වෙන්නේ? ඊළඟ සැරේදී විද්‍යුතය යනවා. විද්‍යුතය හරි බැරෑරුම් කොටසක්. හරිද? ඒ නිසා ඕවා හොඳට තේරුම් ගන්න ඕනේ. හරි. එහෙනම් ලියා ගන්න සර් කියන දේ. හරි. සර් කියන දේ ලියා ගන්න. සජීවී සෛලයක් තුල සර් නම්බරේ දාන්නකුළු බෝඩ් එක. අලුත් ළමයන් ඇඩ් වෙනවද? ඇඩ් වෙන්න ඉන්නවා. හරි. මම පස්සේ දාන්නම්. සජීවී සෛලයක් තුල සිදුවන ජීව රසායනික ක්‍රියාවලිය මගින් ශරීරයට ප්‍රයෝජනවත් ද්‍රව්‍ය මෙන්ම ප්‍රයෝජනවත් නොවන ද්‍රව්‍ය
ප්‍රයෝජනවත් නොවන ද්‍රව්‍ය ප්‍රයෝජනවත් නොවන ද්‍රව්‍යයන් උපදවයි. ලියාගන්න. එතනම ලියාගන්න. උදාහරණයක් වශයෙන් එනම ලියාගන්න. උදාහරණයක් වශයෙන් සෛල තුල සිදුවන ශ්වසන ක්‍රියාවලිය සැලකූ විට ग्लूकोज हा ऑक्सीजन प्रतिक्रिया करे ग्लूकोज हा ऑक्सीजन प्रतिक्रिया करे ग्लूकोज हा ऑक्सीजन प्रतिक्रिया करे ऑक्सीजन प्रतिक्रिया करे कार्बन डाइऑक्साइड मावात प्रतिक्रिया करे कार्बन डाइऑक्साइड मावात कार्बन डाइऑक्साइड मावात जलय हा शक्तिय निपदवाई जलय हा शक्तिय निपदवाई हरी එහෙනම් පුතේ ලියා ගන්න රතු පෑන එහෙනම් ලියා ගන්න ඕනි මෙන්න මේ කතන්දරේ හරිද අපේ සියලුම දරුවෝ මේ කතන්දරේ පාඩම් කරගත යුතුයි මොකක්ද මේ බහිස්රාවී ද්‍රව්‍යයන් කියන්නේ හරිද අපේ සියලුම පැටවු ටික පාඩම් කරගත යුතුයි මොකක්ද මේ බහිස්රාවී ද්‍රව්‍යයක් කියන්නේ කියලා ගන්න රතු පෑන එහෙනම් ලියමු මෙන්න මේ විදියට ලියමු පුතේ මෙන්න මේ විදියට ජීවී සෛල තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන් නිපදවෙන ප්‍රයෝජනවත් නොවන ඵල නැත්නම් නිෂ්ප්‍රයෝජන ඵල කැමති එකක් ලියා ගන්න ප්‍රයෝජනවත් නොවන ඵල එහෙම නැත්නම් නිෂ්ප්‍රයෝජන ඵල කිව්වා මෙන්න මේ පායන්න හරි මේ මෙයා නිෂ්ප්‍රයෝජන ඵල එහෙම නැත්නම් තව දරුවෙකුට ලියන්න පුළුවන් ප්‍රයෝජනවත් නොවන ඵල
ප්‍රයෝජනවත් නොවන කල බහිස්රාවී ද්‍රව්‍යයන් යනුවෙන් හඳුන්වයි. බහිස්රාවී ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. බෝඩ් එකේ තියෙනවා බහිස්රාවී ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. බහිස්රාවී ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. එහෙනම් පුතේ ආයිසරයක් ඔන්න කියලා දෙනවා. හොඳට අහගන්න. බහිස්රාවී පද්ධතිය ගැන ආයි කිසිම දවසක අමතක වෙන්න බෑ. ප්‍රදීප් සර් කියලා දුන්නොත් ඒක හැමදාම මතක ඉඳින්න කියලා දෙනවා. ආයි තව දවසක පොත් බලලා නෑ. එහෙම නෑ. ඔළුවේ තියාගන්න ඕන නම් තියාගෙන ඉන්න පුතේ ධාරණය කරගනින්න. ඔන්න කියලා දෙනවා. පුතේ මම කිව්වා මානව දේහ පද්ධතිය ගත්තොත් එහෙම කුඩාම අවයවයේ පුතේ සෛල කීපයක් එකතු වෙලා මං කිව්වා පුතේ පටකයක් හැදෙනවා කියලා. පටකයක් කියන්නේ මොකද්ද පුතේ? පටකයක් කියන්නේ පුතේ නිශ්චිත කාර්යයක්, නිශ්චිත කෘත්‍යයක් ඉටු කරන්න නම් සෛල සමූහයක් එකතු වෙලා නිර්මාණය වෙලා තියෙන පටකයක් පුතේ. මෙන්න මේ පටකයක් නිර්මාණය වෙලා හැදෙනව මොනවාද? පටකයක් නිර්මාණය වෙලා හැදෙනව පුතේ මොනවාද? අවයවයක් හැදෙනවා. මෙන්න මේ අවයව කීපයක් එකතු වෙලා අපි කියනවා අවයවය නැත්තම් මෙන්න බෝඩ් එකේ තියෙනවා ඉන්ද්‍රියක් හැදෙනවා කියලා. ඉන්ද්‍රිය කීපයක් එකතු වෙලා හැදෙන මොනවාද? පද්ධතියක් නිර්මාණය වෙනවා. පද්ධතියක් එකතු වෙලා තමයි පුතේ මෙන්න පද්ධතිය. මෙන්න මේ පද්ධති කිහිපයක් එකතු වෙලා පුතේ හැදෙනවා දරුවෝ. අපි ජීවියෙක් නිර්මාණය වෙනවා. එහෙනම් ඒ කොටසින් පුතේ මම පද්ධති කියන කොටසට යන්න. මේ පද්ධතියෙන් අපි ගත්තේ කවුද? අපි ගත්තේ පුතේ බහිස්රාවී පද්ධතිය. මෙන්න මේ බහිස්රාවී පද්ධතියෙන් මොකද්ද පුතේ කියන්නේ? අපේ ශරීරයේ ජීවී සෛලයක් ගත්තොත් පුතේ සජීවී සෛලයක් තුළ ජීව රසායනික ක්‍රියාවලියේදී පුතේ මොනවාද හැදෙන්නේ? ප්‍රයෝජනවත් වන ද්‍රව්‍යයන් වගේම ප්‍රයෝජනවත් නොවන ද්‍රව්‍යයන් හැදෙනවා. ඒක සර් පැහැදිලිව කිව්වා. එහෙනම් පුතේ මෙන්න මේ ශරීරයේ නිපද වෙන සජීවී සෛලය තුළ රසායනික ප්‍රතික්‍රියාව හේතුවෙන් සෛලය තුළ නිපද වෙන ද්‍රව්‍යයන් නෙවෙයි. සෛලය තුළ නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යයන් පළ වශයෙන් බාහිරයට අයින් කරලා දෙන එක. බාහිරයට පිට කිරීම. මොකක් කියලාද කියන්නේ? නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යයන් පළ ගත්තොත් ඕවා තමයි පුතේ අපි කියන්නේ බහිස්රාවී ද්‍රව්‍යයන් කියලා. නැවතත් කියන්නම්. සජීවී සෛලයක් තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන් පුතේ නිපද වෙන ප්‍රයෝජනවත් නොවන ද්‍රව්‍යයන් වලට අපි කියනවා බහිස්රාවී ද්‍රව්‍යයන් කියලා. එහෙනම් මෙන්න පුතේ බහිස්රාවී ද්‍රව්‍යයන් කියනවා. අපි දන්නවා බහිස්රාවී ද්‍රව්‍යයන් විදියට අපේ ශරීරයේ ජීවියෙක්ගේ ගත්තොත් ජීවියෙක්ගේ ශරීරයෙන් පිට වෙන ආකාර තුනකට ප්‍රාශ්වාස වාතය මගින් පිට වෙනවා. පුතේ මෙන්න අපි එයාගෙන් පිට වෙනවා පුතේ CO2 ජලය කියන කොටස් පිට වෙනවා. ඊගාට පුතේ අපේ දහදිය මගින් පිට වෙනවා පුතේ යූරියා, ලවණ, ජලය, යූරික් අම්ලය කියන කොටස් පිට වෙනවා පුතේ. එහෙනම් අපි ඒකත් ඉවරයි. ඊගාට තව බහිස්රාවී ද්‍රව්‍යයක් කියන මුත්‍රා ගන්න පුළුවන් පුතේ. මෙන්න මේ මුත්‍රවල පුතේ තියෙනවා යූරියා, යූරික් අම්ලය වගේම පුතේ ජලය පිට වෙනවා. ජලයත් එක්කම පුතේ ලවණ වර්ගත් පිට වෙනවා. ඕවා තමයි පුතේ බහිස්රාවී පද්ධතියේ නිෂ්ප්‍රයෝජන ඵල කියලා කියන්නේ. එහෙනම් බහිස්රාවී පද්ධතියක අපේ ශරීරය තුළ නිපද වෙනවා අපිට අවශ්‍ය වෙන්නේ නැති නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය දෙන්න කිව්වොත් අපි මෙන්න මේවල කිය යුතුයි. එහෙනම් පුතේ සර් කියන මේ ලියාගන්න. මිනිසාගේ බහිස්රාවී ද්‍රව්‍යයන් මිනිසාගේ බහිස්රාවී ද්‍රව්‍යයන්
මනුස්සාගේ බහිස්රාවී ද්‍රව්‍යයන් බහිස්රාවී ද්‍රව්‍යයන් පහත පරිදි වර්ග කර හැකිය. පහත පරිදි වර්ග කර ලිවිය හැකිය. පහත පරිදි වර්ග කර ලිවිය හැකිය. ලියාගන්න බෝඩ් එකේ තියෙන. ලියාගන්න. ආස්වාස වාතය දහදිය කොට්ටා කියලා ලියාගන්න. අණු කොටස් ටික ලියාගන්න. අණු කොටස් ටික ලියාගන්න. ලේසිනේ. අමාරු නෑ නේද? ලේසිද? ඔය දාන්න බලන්න අපේ chat එකක්. දාමුද බලන්න chat එක. සුපිරිද පාඩම? බලමු දාන්න. ඔව් සර්. සුපිරිද? සාමාන්‍යද? ගොඩාක් සුපිරිද? සුපිරිම සුපිරිද? නියමයි සර්. පාඩම නම් සුපිරි සර්. හොඳට තේරුණා. ඒක තමයි. සර් සුපිරිද? සර් සුපිරි? මම සුපිරි නෙවෙයි පාඩම සුපිරි නම් අවුලක් නෑ හන්දේ. පාඩම තේරුණා නම් එච්චරයි. පාඩම තේරුණා නම් එච්චරයි. යාළුවා මේක දාන මේ වීඩියෝ එක දෙන්නම් පුතේ. වීඩියෝ එක එළියට දෙනවා. හරි? වීඩියෝ එක එළියට දෙනවා. හරි ලියාගත්තද? හරි. එහෙනම් දැන් chat එක අයින් කරනවා. හරි ඇති. හරි. හරි නේද? අපි එහෙනම් හරි. එහෙනම් අපි මේ ගැන ඉගෙනගෙන ඉවරයි. අපි බහිස්රාවී ද්‍රව්‍යයන් ගැන ඉගෙන ගමු. දැන් අපි බලමු බහිස්රාවය කියන්නේ මොකක්ද? මම කිව්වා බහිස්රාවය කියන්නේ මොකක්ද? මෙන්න මේ ශරීරය තුල නිපදවන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යයන් පුතේ ශරීරයෙන් බැහැර කිරීමට තමයි අපි කියන්නේ. ශරීරයෙන් බැහැර කිරීමට තමයි අපි කියන්නේ බහිස්රාවය කියලා. නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යයන් මේ CO2 ජලය යූරියා යූරික් අම්ලය ලවණ වර්ග ඔන්න ඔය ශරීරයේ නිපදවන ප්‍රයෝජනවත් වෙන්නේ නැති ද්‍රව්‍යයන් පුතේ ශරීරයෙන් බැහැර කිරීම තමයි අපි කියන්නේ බහිස්රාවය කියලායි. හරිද? මෙන්න මේ නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යයන් පුතේ ශරීරයෙන් බැහැර කිරීම තමයි කියන්නේ බහිස්රාවය. යග මං කියන්න ඕනේ නැද්ද? ඔන්න ආයතරයක් කියනවා. ආයතරයක් කියනවා ලියන්න කට්ටිය අතේ සර් කියන්නේ. ඔන්න ආයතරයක් කියනවා. මේක. ජීවි සෛල තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා මගින්. මොකද? ජීවි සෛල තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා මගින් නිපද වෙන බහිස්රාවී ද්‍රව්‍යයන් ශරීරයෙන් මොකක් කිරීමද? බැහැර කිරීම බහිස්රාවය ලෙස හඳුන්වනවා. ලියන්න බලන්න. ආයි කියන්න. ජීවි සෛල තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා මගින් නිපද වෙන බහිස්රාවී ද්‍රව්‍යයන්. නිපදෙන බහිස්රාවී ද්‍රව්‍යයන් මොකක් කරනවද? සිරුරෙන් බැහැර කිරීම බහිස්රාවය ලෙස හඳුන්වයි. බහිස්රාවය කිව්වම මේ තියෙන්නේ බෝඩ් එකේ බහිස්රාවය ලෙස හඳුන්වයි. අය අවුල්ද? අමාරුනා ලියන්න. ලියාගන්න. ජීවි සෛල තුල සිදුවන
ජීවී සෛල තුළ සිදුවන ජීවී සෛල තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා මගින් ජීවී සෛල තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා මගින් නිපද වෙන බහිස්රාවී ද්‍රව්‍යයන් සිරුරෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය බහිස්රාවය ලෙස හඳුන්වයි. මොකක්ද කිව්වේ? අපි දන්නවා ජීවී සෛලය තුළ තමයි මොකක්ද වෙන්නේ? රසායනිකව ප්‍රතික්‍රියා කරනවා. මොනවාරි හැදෙන්නත් එපා ශරීරය තුළේ. ඔන්න ඔය රසායනික ප්‍රතික්‍රියා මගින් මොනවද වෙන්නේ? අපේ තියෙනවා බහිස්රාවී ද්‍රව්‍යයන්. මෙන්න මේ සර් කිව්ව ද්‍රව්‍යයන් තියෙනවා. මෙන්න මේ බහිස්රාවී ද්‍රව්‍යයන් පුතේ ශරීරයෙන් මොකද කරන්නේ? පිට කිරීම. ශරීරයෙන් පිට කිරීම, සිරුරෙන් බැහැර කිරීම බහිස්රාවය කියලා කියනවා. එහෙනම් මගේ දරුවන්ට පැහැදිලිව තේරෙන්න ඇති, තේරුම් ගන්න ඇති. ඊගාවට අපේ පුතේ කවිදුවෙක් කරයයි. ඇයි සර් මේ මොනවාද? මේව ඔක්කොම පිට වෙනවා. ඇයි සර් බාහිර පිට වෙන්නේ නැද්ද අපේ මල ද්‍රව්‍ය? ඇයි සර් මල ද්‍රව්‍ය කියන්නේ බහිස්රාවී ද්‍රව්‍යයක් නෙවෙයිද සර්? අපේ නේද? ඒවට මම දෙයක් කියන්න. ආහාර ජීර්ණ පද්ධතියේ පුතේ හරහානේ අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒව සර් ඉදිරියේදී කියමු. ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වුණාට පස්සේ මෙන්න මේ ආහාර ජීර්ණය මොකද්ද වෙන්නේ? ආහාරේ ජීර්ණය වුණාට පස්සේ අපේ ශරීරයට ඒවා අවශ්‍ය කරන දේවල් ටික අවශෝෂණය කරනවා. ආහාර ස්වල්පයක් කෑවොත් ඒකෙන් පුතේ කොටහක් ජීර්ණය වෙනවා. ඉතුරු කොටහ ජීර්ණය වෙන්නේ නැහැ. ජීර්ණය නොවුණු කොටස් ටික තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ මල ද්‍රව්‍යයන් කියලා. මොනවාද? මල ද්‍රව්‍ය කියලා. ඉතින් පුතේ මෙන්න මේ මල ද්‍රව්‍යයන් ගත්තොත් ඒවා පුතේ සෛල තුල සර් කියවන සෛල මෙන්න මේ කොටස් සෛල තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා කරනවා කියන්නේ අනුව සෛල තුල රසායනික ප්‍රතික්‍රියාවෙන් තමයි ඔක්කොම දේවල් වෙන්නේ. සෛල තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් මගින් නිපද වෙන ද්‍රව්‍යයක් නොවේ. මෙන්න මේ ඔක්කොම ටික සෛල තුල රසායනික ප්‍රතික්‍රියා මගින් තමයි නිපදවන්නේ. මෙන්න මේ සියලුම දේවල් සෛල තුල රසායනික ප්‍රතික්‍රියා මගින් තමයි නිපදවන්නේ. හැබැයි මල ද්‍රව්‍යයන් සෛල තුල රසායනික ප්‍රතික්‍රියාවන් මගින් නොවේ පුතේ මොකද්ද වෙන්නේ? නිපද වෙන්නේ. එයා නිපද වෙන්නේ කොහොමද? අපි ගන්න ආහාර වලින් කොටහක් පුතේ ජීර්ණය වෙනවා. ඉතුරු කොටහ ජීර්ණය වෙනවද? ගන්න ආහාර වලින් පුතේ ජීර්ණය වෙන්නේ නැති කොටසක් තියෙනවා. ඒ ටික සෛල තුලද ප්‍රතික්‍රියා කරන්නේ? සෛලය තුලින්ද රසායනික ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එයා එහෙම නෙවෙයි සිද්ධ වෙන්නේ. එහෙනම් සෛලය තුල පුතේ ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් රසායනිකව එයා බහිස්රාවී ද්‍රව්‍යයක් නොවේ. මල ද්‍රව්‍ය කියන්නේ එහෙනම් බහිස්රාවී ද්‍රව්‍යයක්ද? මල ද්‍රව්‍ය බහිස්රාවී ද්‍රව්‍යයක් ලෙස අපි මල ද්‍රව්‍ය බහිස්රාවී ද්‍රව්‍යයක් ලෙස අපි පිළිගන්නවද? නෑ. මල ද්‍රව්‍ය බහිස්රාවී ද්‍රව්‍යයක් නොවේ කියන එක මතක තියාගන්න. හරිද? හරිනේ? හරි. එහෙනම් මේ සියලුම ප්‍රාශ්වාස වාතයේ කොටස්, දහඩිය ගත්තොත් ඒකේ කොටස්, මුත්‍රා වල ගත්තොත් ඒකේ කොටස් ඔක්කොම මොකද්ද වෙන්නේ?
සෛලය තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියාව මේගොල්ලෝ ප්‍රතික්‍රියා කරලා තමයි සෛලය තුල මේගොල්ලෝ ප්‍රතික්‍රියා කරලා තමයි පුතේ සෛලය තුල මොකද වෙන්නේ බයින්ද්‍රාවි ද්‍රව්‍යයන් ගොඩනගන්නේ හැබැයි මල ද්‍රව්‍ය කියන එක සෛලය තුල රසායනික ප්‍රතික්‍රියාවලට භාජනය වෙනවද නැහැ එයා පුතේ අපි ගන්න ආහාර ජීර්ණ පද්ධතියේ ජීර්ණ වෙන්නේ නැති කොටස් ටික වශයෙන් තමයි අමතර කොටස් වශයෙන් තමයි මෙන්න මේ මල ද්‍රව්‍යයන් ඉස්සලකන්නේ. එහෙනම් මල ද්‍රව්‍ය කියන එක මොකද්ද වෙන්නේ? බයිස්ට්‍රාවී ද්‍රව්‍යයක් නොවේ. ලියාගන්න. ආහාර ජීර්ණේ මෙහෙම ලියාගන්න. ආහාර ජීර්ණයෙන් පසු ලියාගන්න පුතේ හරියටම නෝට් ටික අපේ දරුවෙක් නවෝදයාවක් කමන්නේ මයිමිලෝවක් කමන්නේ ඉරුණි හරි කවුරු හරි ගෲප් එකට නෝට් ටික දාන්නද හරි ආහාර ජීර්ණයෙන් පසු දේහයට අවශෝෂණය නොවන ද්‍රව්‍යයන් මල ද්‍රව්‍ය ලෙස සැලකේ රතු පෑනෙන් ලියාගන්න මේවා සෛල තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා මගින් නිපද වෙන ද්‍රව්‍යයක් නොවන බැවින් මේවා සෛල තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා මගින් නිපද වෙන ද්‍රව්‍යයක් නොවන බැවින් මෙම මල ද්‍රව්‍ය බහිස්රාවී ද්‍රව්‍යයක් නොවේ. එහෙමනම් පුතේ හරි එහෙනම් මම කිව්වා දැන් බහිස්රාවී පද්ධතිය පුතේ සෛලය තුල තමයි මෙන්න මේගොල්ලෝ රසායනික ප්‍රතික්‍රියා කරන්නේ මෙන්න මෙයාලා පුතේ දරුවෝ රසායනික ප්‍රතික්‍රියා කරනවා නම් තමයි මේගොල්ලෝ බහිස්රාවී ද්‍රව්‍යයක් එන්නේ නමුත් මෙන්න මෙයා පුතේ සෛලය තුල පුතේ රසායනිකව නෙවෙයි ප්‍රතික්‍රියා කරන්නේ මෙයා පුතේ අපි ගන්න ආහාර වලින් කොටසක් ජීර්ණය වෙනවා ඉතිරි ජීර්ණය වෙන්නේ නැති කොටස තමයි මෙන්න මෙයා කියලා අපි හඳුන්වන්නේ එහෙනම් මෙන්න මේ මල ද්‍රව්‍ය කියන ඒවා බහිස්රාවී ද්‍රව්‍යයක් කියලා කියනවද නෑ පුතේ මෙන්න මේ මල ද්‍රව්‍යයන් බහිස්රාවී ද්‍රව්‍යයක් ලෙස අපි පිළිගන්නේ නෑ එහෙනම් මල ද්‍රව්‍ය කියන්නේ මොනවාද බහිස්රාවී නොවන ද්‍රව්‍යයක් කියලා මතක තියාගන්න එහෙමනම් පුතේ මම දෙයක් කියන්නම් හොඳට අවධානයෙන් මතක තියාගන්න සයන්ස් සම්බන්ධව පුතේ සර්ගේ ක්ලාස් එකට ජොයින් වෙනකොට අපේ පැටවු ටික ඉන්නවා 8 ශ්‍රේණියේ පැටවු ටික ඉන්නවා ඒ දරුවන්ට කියන්නේ ඒ වගේම පුතේ අදාපු අලුතෙන් දරුවෝ ඉන්නවනම් හරි එහෙම නැත්නම් මේ කොටස පුතේ තව එක්කෙනෙකුට දෙන්න එහෙම නැත්නම් සර්ගේ ක්ලාස් එකට ජොයින් වෙන්න
අනිවාර්යයෙන්ම ජොයින් වෙනවා නම් පුතේ සර්ගේ ක්ලාස් එකට මෙන්න මේ නම්බරයකට මෙන්න මේ කන්ටැක්ට් නම්බරයකට කෝල් එකක් ගන්න. හරි අපේ දෙමව්පියෝ ඉන්නවා ඇති. පුතේ මම තව දෙයක් කියන්නම් ඔයාලට. අපේ දරුවෝ ටික තමයි මේ දේ කරන්න ඕනි. ප්‍රදීප් සර්ගේ ක්ලාස් එකේදී පුතේ දන්නේ නැති ළමයි ඉන්නවා. 8 ශ්‍රේණියේ පැටවු දන්නේ නැති ළමයි ඉන්නවා. තව මාස 3-4කින් පුතේ ඒ පුරු 9 ශ්‍රේණියේ. ඒ නිසා මෙන්න මේ විද්‍යාව දෙක කොටස තමයි බැරෑරුම්ම කොටස තියෙන්නේ. ඒ නිසා හැකි ඉක්මනින්ම තමන්ගේ අවට ඉන්න ළමයිට උනා කමන්නේ පුතේ උදව්වක් වශයෙන් පිනක් බලාපොරොත්තුෙන් හරි වශයෙන් පුතේ ඔයාලා ඒ දරුවන්ට කියන්නේ. ඔයාලා ගමේ ඉන්න අවට යාළුවෝ කට්ටියක් ඉන්නවනේ පුතේ 8 ශ්‍රේණියේ පැටවු ටිකට පුතේ කියන්නේ ඒක මහා ලොකු පිනක්. ඒ වගේම මෙතෙන්ට ආපු 9 පන්ති අය ඉන්න ඇති බාද 10 අයත් ඉන්න ඇති. ඒගොල්ලෝ පුතේ හැකි පමණින් විද්‍යාවට මෙන්න ප්‍රදීප් සර්ගේ නම්බර් එක දෙන්න මෙන්න මේ WhatsApp නම්බර් එක. මේකට කෝල් එකක් ගන්න කියන්නේ. අනිවාර්යයෙන්ම පුතේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හොඳට මතක තියාගන්න වැඩ ටික කරගෙන යනකොට පුතේ පිළිවෙලක් ඇතුව වැඩ ටික කරගෙන යන්න. ඔයාලට මම කියන්නම් මෙහිම කතන්දරයක්. හරිද? ඉගෙන ගන්න වෙලාව කාලේ පුතේ ඔයාලා තව චූටි දරුවෝනේ. හරිද? ඔය දරුවෝ පුතේ ඔයාලා පොඩි කියලා කවදාකවත් හිතන්න එපා. 8 ශ්‍රේණිය කියන්නේ තව මාස ගණනකින් 9 පන්තියට යනකොට මම දන්නවා පුතේ උඹට මාර දුකක් විඳින්නේ නේ. ඇයි හේතුව? මේ දවස්වල පුතේ ස්කූල් එකක් නැහැ. ගිය අවුරුද්දෙත් පුතේ ඔයාලට ඉගෙන ගන්න නැහැ. මේ අවුරුද්දේ පුතේ භාගයට භාගයක් ගියා. තව අද වෙනකම් හරියට වැඩක් කරුණෙත් නැහැ. ඒ නිසා පුතේ මම දන්නවා ඔයාලා හරි අසරණ ළමයි ටික. ඒ නිසා මතක තියාගන්න අපි පුතේ හිතාගත්තට අපි හිතින් අසරණ වුණාට පුතේ අපි කයින් අපේ වැඩ කොටසින් අපි අසරණ වෙලා නේ. ඒ නිසා මතක තියාගන්න පුතේ අපි අපේ අතපය අතර තියනවා නම් අපි අසරණ වෙන්නේ නැහැ කිසිම දවසක. අපි කිසිම දවසක අසරණ වෙන්නේ නැහැ. මම අපේ පොඩි කෙල්ලෝ ටිකට අපේ පොඩි කොල්ලෝ ටිකටයි කියන්නේ අපි පුතේ වැටුනට බය වෙන්න එපා. අපේ අතපය හතර තියෙනවා නැගිටින්න. එහෙනම් අපිට කරන්න බැරි දෙයක් නෑ නේද? කරන්න බැරි දෙයක් නෑ. ඒ නිසා විද්‍යාව ගමන් අමාරුම සිලබස් තියෙන පුතේ වැඩියෙන් මහන්සි වෙන්න විද්‍යාව සම්බන්ධව පුතේ හැමදාම පන්තියට සම්බන්ධ වෙන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ පුතේ අපිට කවුරුවත් ඉගෙනුවේ නැති වුණාට පුතේ අපිට මොනවා හරි දෙයක් පුතේ බලලා කරලා ඒක තේරුම් ගන්න පුළුවන් නම් ඒ තේරුම් ගත්ත දේ අවධානය ධාරණය කරගන්න පුළුවන් නම් ඒක තමයි පුතේ අපිට වටින්නේ. අන්නේ දේ කිසිම කෙනෙක් පුතේ අපිට කියලා දෙන්නවත් ඕනි නෑ. දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒක අහගන්න එක වෙනම කතාවක්. ගුරුවරයෙක්ගෙන් හරි කාගෙන් හරි ඒක වෙනම කතාවක්. නමුත් පුතේ අපේ වැඩ ටික අපි තනියෙන් කරගන්න ඕනේ. මෙතෙක් දවසක් ඔයාලාට කවුරුවත් උගන්වන්නේ නැතුව ඉතුරු සබ්ජෙක්ට් ටිකට තනියෙන් වැඩ ටික කරගෙන යන්න ආව නම් පුතේ උඹලට පුතේ තව අවුරුදු 3ක් වගේ තියෙනවා. ඒ අවුරුදු 3 පුතේ ඔයාලා මේ යන කට්ටම මේ කන කට්ටම පුතේ ඉදිරියටත් කන්න. හොඳට වැඩ ටික කරගෙන යන්න. ඒක තමයි මම කියන්නේ. ඔය මගේ දරුවෝ ටික ඉන්නවා. සර්ගේ පේමන්ට් එකේ දරුවෝ ටිකට ඉන්නවා. මේ ලින්ක් එක හැමදාම ෂෙයා වෙන්නේ නැහැ. මේ ළමයි ටික බඳවා ගැනීම නිසා තමයි මේ දවස්වල ලින්ක් එක ෂෙයා කරන්නේ. ඔයාලා පුතේ ඔයාලගේ 8 ශ්‍රේණියේ පැටවු ටිකට ඔයාලගේ 8 ශ්‍රේණියේ යාළුවෝ ටිකට දැනුවත් කරලා වැඩ ටික කරන්න සර් එක්ක සම්බන්ධ වෙන්න කියන්නේ. එහෙනම් සර්ගේ සයන්ස් ක්ලාස් එකට ජොයින් වෙන දරුවෝ ටික පුතේ මෙන්න මේ නම්බරයට කෝල් එකක් දීලා කන්ටැක්ට් වෙන්න කියන්නේ. එහෙමනම් පුතේ අපේ දරුවන් හොඳට මතක තියාගන්න මේ දුන්න අද කොටස පුතේ මම මේ කොටස සම්පූර්ණ පුතේ දැන් ඉවරයක් කරලා දාන්න. මෙන්න මේ කොටස පුතේ මම ලබන සතියේ කරනවා. මේ ඉරිද බෝධුවට පේපර් ක්ලාස් එක නැති වෙයි. තියරි ක්ලාස් දැන් ඉරිදට යන්නේ. පේපර් ක්ලාස් පොඩ්ඩක් නවත්තනවා පුතේ දැනට. තියරි ක්ලාස් උගන්වන්න වෙනවා මට පේපර් ක්ලාස් එක කරන්න. පේපර්ස් ටික අමාරු වෙන නිසා මේ පාඩම් තව කොටස් දෙකක් ඉවර කරලා මම පේපර් ක්ලාස් පටන් ගන්නවා. ඉරිදා සූදානම් වෙන්න පුතේ. අමතර දවසක් විදියට තමයි දරුවෝ මං ඉරිදා දවස දැම්මේ. එහෙමනම් මම ඔයාලව දැනුවත් කරන්නම් ඉරිදා දවස තියෙයිද නැද්ද කියලා. සර්ට මේ දිනවල පුතේ වැඩි නිසා ඉරිදා තියෙනවා නම් පුතේ අනිවාර්යෙන් ඔයාලා දැනුවත් කරනවා. ලින්ක් එක දානවා. සූදානම් වෙලා ඉන්න. හවස 4ට. පැහැදිලි නේද? ඒ වගේම හොඳට මතක තියාගන්න අඟහරුවාදට අනිවාර්ය දවස තමයි 8 ශ්‍රේණිය.
නවේශීනීය අයියලා කළත් ඉන්නවා නම් පුතේ ඒගොල්ලෝ දැනුවත් කරන්න ඒගොල්ලන්ට බ්‍රහස්පතින්දා තමයි පන්තිය තියෙන්නේ. ලබන අවුරුද්ද වෙද්දී ඔයාලට පුතේ අඟහරුවාදා නෙවෙයි පන්තිය තියෙන්නේ. ලබන අවුරුද්ද ඔයාලට බ්‍රහස්පතින්දා තමයි පන්තිය තියෙන්නේ. ඒ වගේ ස්ටෙප් බයි ස්ටෙප් යනකොට පුතේ කාලය වෙනස් වෙනවා. කාලය වෙනස් වෙනකොට පුතේ අපේ ජීවිතය අපි වෙනස් කරගත යුතුයි. ඒ විදිහට වෙනස් කරගත්තොත් පුතේ අපි දිනු. ඒ නිසා හොඳට මතක තියාගන්න වැඩ ටික කරගෙන යද්දී කට්ට කන්න ඕනි. මෙතෙක් වෙනකම් කට්ට කාගෙන ආවා වගේ ඉතුරු ටිකත් අපි කට්ට කාගෙන යමු. එහෙනම් මගේ ආදරණීය දෙමව්පියොත් මෙතන ඉන්නේ නැති කියලා මම හිතනවා. හැම දරුවෙක්ගේම දෙමව්පියෝ මෙතන නෑ මම ඒක දන්නවා. ඒගොල්ලන්ට වැඩ තියෙන නිසා හරි වැඩ නැතුව නෙවෙයිනේ. මම ඒ දරුවන්ටත් මගේ ඒ දෙමව්පියන්ටත් මෙතෙක් වෙලා හරි බලාගෙන ඉඳලා මං කියපු දේවල් ආගෙන හිටියනම් මේ සතුටයි මට ඒක සතුටක් ඇත්තටම. ඒ වගේම පුතේ මම කියන්නේ නැවත සැරයක් කිහිප දෙනෙක්ගේ දෙමාපියන්ගේ මතවාද අනුව තමයි පුතේ මම මේ ක්ලාස් එක පටන් ගත්තේ අටේ පන්තියේ. මම නැත්නම් 9 10 කියලා ශ්‍රේණි පන්ති වලට තමයි කරන්නේ ලොකු පන්ති වලට. නමුත් පසුතැවෙන්න එපා. වැඩ ටික කරගෙන යනවා. අටේ පන්ති ඉඳන් සර් දැන් වැඩ ටික කරගෙන යනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න වැඩ ටික පිළිවෙලක් ඇතුව පුතේ වැඩ ටික කරගෙන යන්න. එහෙනම් දරුවෝ ඊළඟ දවසේ මගේ පැටවුට එකට මම මෙන්න මේ මුත්‍රාවාහිනී පද්ධතිය සම්බන්ධවත් ඊගාවට පුතේ ඔයාලට තියෙනවා තව කොටසක් පුතේ ඔයාලට තියෙනවා තව කොටසක් මධ්‍ය ස්නායු පද්ධතිය සම්බන්ධ කොටසක් තියෙනවා. ඒ කොටසත් පුතේ සර් මට කියලා දෙනවා සූදානම් වෙන්න. ශ්‍රේණි දරුවෝ ටික. එහෙනම් මං හිතන්නේ පුතේ ඔයාලට හොඳට පාඩම තේරුණා කියලා. එහෙනම් මගේ දරුවනේ මම අදට පන්තිය නතර කරනවා. මෙතනින් ඔයාලා නවතින්න බෑ. ඔයාලා දැන් මේකේ ෂෝට් නෝට් වෙන්න අටශීනියේ දරුවෝ ටික. එහෙනම් පුතේ මං කිව්වේ කතන්දර ටික හොඳට ඔළුවේ තියාගෙන මේ කණෙන් අහලා පුතේ අනිත් කණෙන් පිට කරන්නේ නැතුව හොඳට අහගෙන වැඩ ටික කරගන්න. ඒ වගේම පුතේ දෙමාපියන්ටත් කරදර කරන්නේ නැතුව ඔයාලගේ වැඩ ටික පුතේ තනියෙන්ම කරන්න කියලා මම කියනවා. ඒ නිසා අපේ ජීවිතේ අපි තනියෙන් ඉපදුනා නම් අපේ ජීවිතේ ඉතුරු කාලාන්තරේ වැඩ ටික කරගෙන යන්නේ තනියම තමයි. එහෙනම් මේ වැඩ ටික පුතේ තනියම ඔයාලා කරගන්න. කිසිම කෙනෙකුට පුතේ කරදරයක් වෙන්න එපා දරුවෝ. බරක් වෙන්නත් එපා. සර්ගේ ක්ලාස් ෆීස් උත් ගෙවන නිසා හොඳට වැඩ ටික කරගෙන යන්න කියලා මම කියනවා පුතේ. ඒ නිසා ගන්න ක්ලාස් ෆීස් වලට වටිනාකමක් දෙන්න ඕනේ පුතේ ඔයාලට. ඔයාලට නෙමෙයි ඔයාලගේ දෙමව්පියන්ට. ඒ නිසා මම දෙන්න පුළුවන් ඒ වටිනාකම මම උපරිම දෙනවා. ඒ නිසා පුතේ හොඳට ඉගෙන ගන්න සර්ගෙන් ප්‍රදීප් සර්ගෙන් හොඳට ඉගෙනගෙන හොඳ තැනකට යන්න. ඒක තමයි පුතේ සර්ගේ සතුට. එහෙනම් දරුවෝ මම අදට මගේ මේ පන්තිය නතර කරනවා. chat එකක් දානවා නම් පුතේ අපේ පැටවු ටිකට දාන්න පුළුවන්. මම chat box එක on කරනවා. කැමේ මේ පන්තිය ගැන කියන්න ඕන දෙයක් කියන්න පුළුවන්. සර් අදට පුතේ පන්තිය නතර කරනවා. ලබන සතියේ වෙද්දී මතක තියාගන්න පන්තියට සූදානම් වෙන්න. අපේ අලුත් දරුවන්ටත් පණිවිඩය යොමු කරලා වැඩ ටික කරගන්න. එහෙනම් පුතේ හොඳට පාඩම තේරුණා කියලා මම හිතනවා ළමයි මැසේජ් දානවා. එහෙනම් පුතේ මටත් එච්චරයි. එහෙනම් මගේ පැටවු ටික පරිස්සමින් ගෙවල් වලට එලා ඉන්න පුතේ. මේ දවස්වල නැවතත් මේ අපේ වසංගතය වැඩි වීගෙන යන්න පුතේ. ඒ නිසා අපේ රටටත් ඒ වගේම අපේ අවට ඉන්න මිනිස්සුන්ටත් සියලුම දෙනාටත් පුතේ අපි උදව් කළ යුතුයි. එහෙනම් ඒ කරන්න පුළුවන් ඒ උදව්ව මොකද්ද පුතේ? අපි පරිස්සම් වෙලා ගෙවල් වලට එලා ඉන්න එක තමයි පුතේ අපිට දෙන්න තියෙන උතුම්ම වටිනාකම මේ අවස්ථාවේ. මිනිස්සුන්ටත් අපේ රටට ලෝකෙට. ඒ නිසා පුතේ මගේ දරුවෝ ටිකත් මගේ ආදරණීය දෙමාපියෝ ටිකක් ගෙවල් වලට වෙලා පරිස්සමින් ඉන්න. මේ දවස්වල අවදානම් තත්ත්වය වැඩි. මම දන්නේ මම මේ හොඳ හිටියට කෙට මට වේද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මම කියන්න තියෙන දේ කියනවා පරිස්සමින් ගෙවල් වලට වෙලා ඉන්න. මේ පැටවු ටික ආරක්ෂා කරගන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් පුතේ සියලුම දෙනාට බුදු සරණයි පුතේ. දෙවි පිහිටයි, ජේසු පිහිටයි. ආයිබෝවන්.